අපි මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ අර්ථ සම්මත නිර්මාණය කිරීමේ අපි කිව්ව ක්‍රම තුනක් තියෙනවා කියලා. ඒ ක්‍රම තුනේ අපි පළවෙනි එක කතා කරා සාමාන්‍ය ප්‍රතිශත ක්‍රමය. ඒතර අපි කතා කරන්න යන්නේ අර්ථ සම්මත නිර්මාණය කිරීමේ ඉතුරු ක්‍රම දෙක. අපි කිව්වොත් උපනතීර අනුපාත ක්‍රමය සහ චලමත් දෙක අනුපාත ක්‍රමය. අපි කාලේ මේ තාක්ෂණයට කතා කරනවා අපිට මතක් කරගත්තොත් එහෙම අපි කතා කරා කාලශ්‍රේණි විශ්ලේෂණ මූලික පදනම කතා කරලා ඊට පස්සේ අපි කතා කරා කාලශ්‍රේණි සංරචක හතරක් තියෙනවා කියලා. ඔය කාලශ්‍රේණි සංරචක හතරෙන් අපි කිව්වා උපනතිය සහ ඍතුමය චලන විතරයි අපිට පුරෝගතනය කරන්න පුළුවන්. චාප්‍රික චලන සහ අක්‍රමක චලන කියනදී අපිට පුරෝගතනය කිරීම හැකියාවක් නැහැ කියලා. උපනතිය පුරෝගතනය කිරීම ක්‍රම හතරක් අපි කතා කරා. දැන් අපි මේ කතා කරගෙන යන්නේ ආර්ථ සංරචක නිර්මාණය හේවත් මොකද්ද කොහොමද අපි මේ ඍතුමය චලන පුරෝගතනය කරන්නේ කියලා. හරි. එතන මේ කතා කිරීමේදී අපි පළවෙනි එක කතා කරා සාමාන්‍ය ප්‍රතිශත ක්‍රමයකට කලින් වීඩියෝ එකේ අපි ඒක ගැන කතා කරලා තියෙන්නේ. දැන් අපි කතා කරන්නේ මොකද? උපනතීර අනුපාත සහ චලමත් දෙක අනුපාත ක්‍රමය ගැන කතා කරන්න යන්නේ. හරි. මෙතනදී මම අර කලින් ඉඳන් පාවිච්චි කරපු උදාහරණයක් තමයි මෙතනදී මම දිගටම ගෙනහැරලා තියෙන්නේ. මෙතනදී ඔයගොල්ලෝ දකිනවා අර ගත්ත උදාහරණයම අවුරුදු 4ක කාර්යමය දත්ත දීලා තියෙනවා මට. ඒතර මේ කාර්යමය දත්ත දෙක තමයි පළවෙනි කාර්ය, දෙවෙනි කාර්ය, තුන්වෙනි කාර්ය, හතරවෙනි කාර්ය වගේ වර්ග හතරකට තරම යොතුම් කාර්ය 16ක දත්ත දීලා තියෙනවා. ඒතර මේ කාර්ය 16 දත්ත මෙන්න මේ විදිහට දීලා ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ විදිහට. කියන්නේ උපනතිය කියන්නේ මේක ඉස්සරහින් ලියාගන්න. අඩුතම වර්ග ක්‍රමයටදී උපනතිය කියන්නේ. ඒතර එතනදී මම අඩුතම වර්ග ක්‍රමයටදී උපනතිය කියන්නේ යන්න විදිහ ගැන කතා කරේ නෑ. ඒතර ඇත්තටම කිව්වොත් මෙතනදී කොහොමද කරලා තියෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා අඩුතම වර්ග ක්‍රමයකදී උපනති රේඛාවක් ලබා ගන්න කොහොමද කියලා. ඒක අපි උපනති ක්‍රමය මේ අඩුතම වර්ග උපනති රේඛාවක් මගින් කොහොමද අපි උපනති මේ ගන්නෙ කොහොමද කියලා අපි කලින් වීඩියෝ එකේ කතා කරා. ඔයගොල්ලන්ට දැන් ඒක මේ මිස් වුණා නම් පොඩ්ඩක් මේ වීඩියෝ එක බලලා මෙතනට එනවා නම් වඩාත් යෝග්‍යයි. කොහොමද අපි කතා කරේ? මෙතනදී අපි බැලුවා පළවෙනියටම අපි බැලුවා අඩුතම වර්ග උපනති රේඛාවක් ලබා ගත්තී අපි බැලුවා කාලච්ඡේද කීයක් තියෙනවද කියලා. ඔත්ත්‍ය සංඛ්‍යාවක් නම් හරි මෙතන බිංදුව දාලා මොකද කරේ? ඒක උඩට ඍණ එක ඍණ එක ඍණ දෙක ඍණ තුන එහෙම කියලා දාලා යාකට 1 2 3 4 5 කියලා ගන්න. කාලච්ඡේද ඉරට්ට සංඛ්‍යාවක් තියෙනවා. හරි මත කාලච්ඡේදයක් නැහැ. උඩට ඍණ එකයි යට ධන එකයි දාලා මොකද? ධන 1 ධන 3 ධන 5 ඊට පස්සේ ඍණ 1 ඍණ 3 ඍණ 5 මේ විදිහට කියනවා. හරි. ඒතකොට මෙතනටත් කොහොමද ඔයගොල්ලෝ දැන් මම මේ අඩුතම වර්ග උපනතිය ගැන ටික ආයෙ කොහොමද කියන එක මම ඔයගොල්ලන්ට කියන්නේ නැහැ. කොහොමද ගත්තේ? මේ දත්ත ටික අපිට දීලා තියෙන දත්ත ටික මම මේ ටික උපයෝගින් කරගෙන මම මොකද කරන්නේ? මේකට අඩුතම වර්ග උපනතිය ගැන ටික ගන්නවා. ගන්නේ කොහමද? පළවෙනිට අඩුතම වර්ග උපනතිය රේඛාවක් ගන්න ඕනේ. ඒ සඳහා මම මොකද කරේ? x කියලා විදිහට කට දක්වා ගත්ත sigma x සමාන බිඳුව වෙන විදිහට x y දිගුවක් ගත්තා sigma x වර්ගයේ දිගුවක් ගත්තා. ඒ ඇතුලේ මොකද කරේ? අඩුතම වර්ග උපනතිය සමීකරණය ගත්තා. එතන මට මෙතනදී මෙන්න මේ කියන අගයන් ලබා ගැනීම සඳහා මම පාවිච්චි කරපු අඩුතම වර්ග උපනතිය සමීකරණය තමයි t සමානයි 183.75 ධන 5.16x. එතන මෙන්න මේ අඩුතම වර්ග උපනති සමීකරණය යොදාගෙන තමයි මම මේ කියන x ආගෙන ආදේශ කරලා මොකද මෙන්න මේ කියන අඩුතම වර්ග උපනතියගේ පුරවතනය කරගන්නේ. එතන අන්න මේ විදිහට ඔයගොල්ලෝ පළවෙනි දේ විදිහට ඔයගොල්ලෝ මෙන්න මේ කියන කාලශ්‍රේණි කාර්යමය දත්ත සඳහා අපිට දත්ත ටික දීලා තිබ්බහම ඒ දත්ත ටික උපයෝගී කරගෙන ඒකට අඩුතම වර්ග උපනති සමීකරණයක් ලබා ගන්න ඕනේ. අඩුතම වර්ග උපනති සමීකරණයක් අරගෙන එක් කාර්තු වලට අඩුතම වර්ග ක්‍රමය මගින් උපනතියයන් මෙන්න මේ විදිහට පුරෝගතනය නැත්නම් නිමානය කරගෙන ඒ අගයන් ටික දාගෙන ඉන්නවා. ඒතර ඒක තමයි පළවෙනි පියවර විදිහට ඔයගොල්ලෝ මොකද කරන්නේ? මේක තමයි කාල ප්‍රාන්තරය සඳහා ඇත්තටම ලැබිච්ච කාල ශ්‍රේණි විචල්්‍ය අගය. කාල ශ්‍රේණි විචල්්‍ය අගය 140යි. ඒකට අනුරූප උපනති අගය ඒකට අනුරූප උපනති අගය 106.3යි දෙකයි. හරි. ඒතර මේ විදිහට අපි මොකද කරන්නේ? උපනති අගයන් ටික ලියාගෙන තියෙන්නේ. හරි. ඒතර මම මේ ටික පුරවගත්තා. ඒක මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. හරි. දැන් මොකද කරන්න ඕනේ මම? දැන් ඔයගොල්ලෝ දන්නවා මේ පාඩම ඉස්සරහට යන්න මම කිව්වා මොන ක්‍රමයෙන්ද? ගුණන ආකෘතියෙන් තමයි ඉදිරියට යන්නේ. ඒතර මේ ගුණන ආකෘතියේදී අපි කිව්වානේ කාලශීලී විචල්්‍ය සමානයි කියලා දෙවයි ඇදලා දින්නේ මොකද? TSCI කියන එක තුනේ. මම මොකද කරේ? y තියෙන මොකද TSCI. දැන් මට ඕනේ මොකද්ද? මෙන්න මේ කියන S. මොකද්ද? ඍතුමය සංරචකය නිමානය කරන්නේ. S තනි කරගන්නයි මට ඕනේ. මම මොකද කරන්නේ? මේ y මේක තමයි කාලශීලී විචල්්‍යය කියන්නේ.
ඒ කියන්නේ මොකද්ද? TS100. TS100 තමයි y සමානයි TS100. මෙන්න මේ 140 හැදෙන්නේ කොහොමද? TS100. ඒ කියන්නේ ඍතු මේ වඩුදම මේ අපි ගත්තොත් එහෙම උපන්න තියාගේ ඍතු මේ චලන චාක්‍රීය චලන සහ අක්‍රමක චලන වගේ ඉඳලා මෙන්න මේ කියන්නේ 140 හැදෙලා තියෙනවා. එතකොට ඒ 140 ඇතුලේ තියෙන උපන්න තියාගේ නම මෙන්න මේ කියන්නේ 106.32. මම මොකද කරන්නේ? මේ 140 මොකද 106.32කින් බෙදලා 100ෙන් ගුණ කරලා බලනවා මොකද්ද කරන්නේ කියලා. ඇත්තටම මොකද මම කියන අපේක්ෂා කරන්නේ TS100 යගේ T ගෙන් බෙදලා 100ෙන් ගුණ කරනවා. අන්න එතකොට මොකද වෙන්නේ? මට ඉතුරු වෙන්නේ SCI. SCI කියන්නේ මොකද්ද? මම උපන්න තියාගෙන් බෙදීම තුලින් මෙන්න මේ කියන y සමාන y t ගෙන් බෙදීම තුලින් ඒ කියන්නේ අත්තන විරුද්ධ TSCI t ගෙන් බෙදීම තුලින් මම මොකද කරන්නේ? t t ගෙන් බෙදලා ගිහලා SCI ඉතුරු කරගන්න. එතකොට මට ලැබිච්ච අගයන් ටික තමයි මම ප්‍රතිශතාත්මකව ගන්නේ. මම මොකද කරන්නේ? 140 මේවා 140ක් එන්න ඕනිය. මේක තමයි ඇත්තටම ආපු වගේ. බලන්න උපන්න තියාගේ කිය 106.32 මොකෙන්ද ආවේ? මෙන්න මෙච්චරක උපන්න තියක් එන්න ඕනකම තියෙද්දි ඇත්තටම කීයක්ද? 140ක්. ඒතර මොකද? 106.32ක් එන්න ඕනකම තියෙද්දි 106.32ක් උපන්න තියෙන් පෙන්නුම් කරද්දි ඇත්තටම ආවා කීයක්ද? 140ක්. එහෙනම් 100ට කීයක්ද? අන්න ඒ අගේ කීය දෙන්නේ 106.32ක් එන්න ඕන උපන්න තියෙන් මෙච්චර අගේ එන්න ඕනකම තියෙද්දි 140ක් ආවනම් 100ට කීයද? මම ප්‍රතිශතතාත්මකව ගත්තා. එතකොට මට එනවා 131.67. 131.67. තේරුම් ගන්න මෙච්චරයි. මෙන්න මේ 131.67 තුල මොකක්ද වෙලා තින්නේ? උපන්නතිය ඉවත් කරපු වගේ. 131.67 කියන උපන්නතිය මේකේ ඉවත් කරලා තියෙනවා. හරි. ඊළඟ එක බලමු. උපන්නතියට අනුව 116.65 එන්න ඕනකම තියාගෙන ඇත්තටම ආවේ 100 නම් 100ට කීයද කියලා බලන්න. ඒ කියන්නේ මොකක්ද ඉන්නේ? 116.65 මෙන්න මේක තමයි උපන්නතියට අනුව ලැබිය යුතු වගේ. ඒතර මෙන්න මේක අගේ එන්න ඕනකම තියදී ඇත්තටම ආවේ කීයද? 100. ඒතර මොකද දෙන්නේ? මම ඇත්තටම කරේ 100 116.65න් බෙදලා 100ෙන් ගුණ කරා. ඒතර මට ආවා කීයද? 85.73. පොඩ්ඩක් දැන් මේ යගෙන් දෙක දිහා බලන්න. ඒතර මේක තුලින් පෙන්වන්නේ මොකද්ද? උපනතියගේට වඩා උපනතියගේම ආවනම් කීයද හිතන්න? මේ හිතන්න මෙතන 140 තියෙනවා. උපනතියෙත් තිබ්බේ 140 එනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? උපනතියගේට වඩා ඉහළ ගිහිල්ලත් නැහැ පහළ ගියෙත් නැහැ 100ක් කියලා එනවා. ඒ කියන්නේ මොකද? උපනතියගේම හැමම තියෙනවා. මේකෙන් කියන්නේ මොකද්ද? උපනතියගේට වඩා 131.67ක් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒතර මේකෙන් කියන්නේ මොකද්ද? උපනතියගේට වඩා 100ට කියලා 14ක් 15ක් විතර අඩුවීමක් තමයි මේකෙන් පිටුම් ගන්න. ඒතර මොකද ඉන්නේ? පළවෙනි කාර්තුව මගෙන් 131ක විතර ඉහළ යනවා. දෙවෙනි කාර්තුව මගෙන් 115ක විතර පහළ යනවා. ඊළඟ එක ගත්තොත් එහෙම බලන්න 126.29ක් උපනතියගේ පුරෝගතනය කරලා තියෙදි. ඇත්තටම කියන්නේ 110යි. මම මොකද කරන්නේ? 110 බෙදනවා 126.97. 100ෙන් ගුණ කරනවා. 126.97ක් එන්න ඕනකම තියෙදි. ඇත්තටම ආවේ කීයද? 110 නම් 100ට කීයද? එතකොට එනවා කීයද? 86.6 එනවා. ඒ වගේ 137.29ක් එන්න ඕනකම තියෙදි. 137.29ක් එන්න ඕනකම තියෙද්දි ඇත්තටම ආව කීයද? 150. 150ක් ආව නම් 100ට කීයද? එතන මට එනවා කීයද? 109.2යි. දැන් මම මොකද කරන්නේ? දැන් මේකෙන් මම පේන්න දෙන්නේ මෙච්චරයි. මේ තියෙන්නේ මොකද්ද? මට ඇත්තටම ආපු අගයන් ටික. මේ අගයන් ටික මොනවද? උපන්නතිය මගින් පෙන්වුම් කරන. කියන්නේ උපන්නති රේඛාවට අනුව ලැබිය යුතු අගයන් ටික. මේ තියෙන උපන්නතියට අනුව ලැබිය යුතු අගයන් ටික. මේ ටික මොනවද? ඇත්තටම කාලසීමේ විචල්්‍ය සඳහා ආපු අගයන් ටික. අපි දන්නානේ TSCI කියන එක තමයි TSCI
CI මේ ටික තමයි කාර්යශීලී විචල්ලය කිව්වොත් එimhe TSC යන කාර්යශීලී විචල්ලය. එතන මොකද වෙන්නේ? T කියන්නේ මොකද? එකකින් එක සංරචකයක් විතරයි. එතන මම මොකද කරන්නේ? ඇත්තටම ආවා 140ක්. නමුත් උපනතිය අනුව ලැබෙන්න ඕනි කියලා 106.32. එතන මම බලනවා උපනතිය අගයට වඩා 100ට කීයක් මේක ඉහළ ගිහිල්ලාද පහළ ගිහිල්ලාද කියලා. එතන මෙන්න මේ හැම අගයක්ම කොහොමද අපි විවරණය කරගන්නේ? මේක විවරණය කරන්නේ උපනතියට අගයට වඩා 131.67ක් කියනවා. උපනතිය අගයට වඩා 100ට මෙතන මොකද 100ක් කියනකොට 80 අපි 85 කියනවා 115ක් පල්ලෙහි. මෙතන 114ක් පල්ලෙහි. මෙතන 109ක් කියලා කියනවා. මේ 121.94ක් මෙහෙල ගිහිල්ලා 100ට කියලා. මෙතන 76ක් කියනවා 100ට කියලා 24කින් අගේ පහළ ගිහිල්ලා. එතකොට අපිට පේන්න තියෙනවා මොකක්ද වෙන්නේ? පළවෙනි කාර්තු බලන්න. සාමාන්‍යයෙන් එන්න උපනතිය අගයට වඩා 131කින් විතර අගේ ඉහළ ගිහිල්ලා. මෙතන පළවෙනි එක බලන්න 121කින් විතර ඉහළ ගිහිල්ලා. මෙතන පළවෙනි කාර්තුව වගේ බලන්න 111කින් විතර ඉහළ ගිහිල්ලා. මෙතන පළවෙනි කාර්තුව බලන්න 100ට හැම පළවෙනි කාර්තුව තුලම ඔයගලන්ට පේනවා උපනතිය අගයට වඩා. ඒ කියන්නේ උපනතිය අගය T-ට වඩා මොකද මේ කාර්යශීලී විචල්‍ය අගය ලබා ගන්න අගේ ඉහළ අගයක් අරන් තියෙනවා. ඒවා 131.7 121.97 111.16 117.2 හරි. අපි හිතුවොත් එහෙම දෙවෙනි කාර්තුව දිහා බලන්න. බලන්න හැම පාරම හැම දෙවෙනි කාර්තුවකම වගේ මේවා 115ක පල්ලෙහා යනවා. 25කම පල්ලෙහා යනවා. 20ක පහළ යනවා. 100ට කීයද? 16ක 17ක විතර පහළ යනවා. එතකොට මේ ඔයගොල්ලන්ට පේන්න තියෙනවා හැම අවුරුද්දකම දෙවෙනි කාර්තුවේදී මොකද වෙන්නේ? උපනතියගේ වඩා අඩුවීමක් වෙනවා. හැම අවුරුද්දකම පළවෙනි කාර්තුවේ උපනතියගේ වඩා වැඩිවීමක් වෙනවා. ප්‍රතිශතාත්මකව ගත්තේ. මේ ටික මම මොකද කරන්නේ? මම මගුවකට දාගන්නවා. මම පල්ලෙහා ගන්න ටික මම මේ විදිහටම අරන් දෙන්නේ. 121.94 ආවේ කොහොමද? 180 147.6 බෙදලා 100ෙන් ගුණ කරනවා. මෙන්න මේ කියන්නේ 75.9ට ආවේ කොහොමද? 120 157.9 බෙදලා 100ෙන් ගුණ කරනවා. හරි. මෙන්න මේ විදිහට මම මොකද කරේ? ප්‍රතිශත අගයන් ටික ගන්න. ඒතකොට ප්‍රතිශත අගයන් ටික මම මේ ආකාරයට මගුවකට දාගන්නවා. ඒ කියන්නේ මොකද ඉන්නේ? 2010 පළවෙනි කාර්තුවේ මට ආපු ප්‍රතිශත අගය කීයද? 131.67. 2010 දෙවෙනි කාර්තුවේ මට ආපු ප්‍රතිශත අගය කීයද? 85.73. 2010 තුන්වෙනි කාර්තුවේ මට ආපු අගය කීයද? 86.63. 2010 හතරවෙනි කාර්තුවේ ආපු අගය කීයද? 109.25. අන්න ඒ විදිහට මට මොකක්ද දුන්නේ? මට විවිධ වූ මොකක්ද? මෙන්න මේ විදිහට මම මොකද කරන්නේ? මෙන්න මේ කියන අගයන්ගේ සාරාංශයක් මම මේ විදිහට වගුවකට ඇතුළත් කරගන්නවා. ඒක තුලින් මට පේන්න දෙනවා පළවෙනි කාර්තුවේ අගයන් ටික මොකක්ද වෙන්නේ? ඉහළ යාමක් වෙනවා. දෙවෙනි කාර්තුවේ අගයන් ටික මොකද වෙන්නේ? 115කින් 120කින් 25කින් පහළ යාම. මෙතන ඒ 100ට ගානකින් ගත්තොත් එහෙනම් 10ක් 15ක් විතර අඩු වෙනවා. මේවා 10ක් විතර ඉහළ යනවා. මම මොකද කරන්නේ? මෙන්න මේ කාර්තුව වල සාමාන්‍ය අගය ලබා ගැනීම සිදු කරනවා. එතකොට ඇත්තටම මේක මොකක්ද වෙන්නේ බලන්න. මෙතනදී ආවා මට එකතුව ගත්තොත් එහෙම 482.06යි 325.16යි 347.42යි 449.81. තරමකියොත් එහෙම මේකේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම. ඒතර මේ කාර්තු හතරක එකතුවනේ කාර්තු හතර එකතු කරලා හතරෙන් බෙදුවොත් එහෙම මට එනවා 120.5 81යි 81.29යි 86.85යි 112.45. මොකද කරේ? එක් කාර්තුවේ ප්‍රතිශත අගයන් ටික එකතු කරලා කාර්තු හතරක නිසා හතරෙන් බෙදුවා. ඒකට සාමාන්‍යයෙන් මෙන්න මේ ප්‍රතිශත අගයන්ගේ එකතුව 400 වෙන්න ඕනේ. 400 නොවන වෙන 400ට පරිදි ගලප ගන්න ඕනේ. ඒතර මේක ප්‍රතිශත ලකුණු හතරක් නෙවෙයි. ඒතකොට 100ට 100ට ගන්න ඉදිරියට ගත්තොත්
100 අගේ හතරක් එකතු කරොත් තමයි 400. ඉහළ පහළ යාම් තියෙනවා. ඒ ඉහළ පහළ යාම් වල අන්තිම එකතුවක් ගත්තොත් ශුන්‍යලා යනවා. ඒ කියන්නේ 100 ඒවා හතරක් එකතු කරපුවම 400 යනවා වගේ. 120 කැපිලා යනවනේ 80ක් වගේ වගේ. ඒතරයි බලමු මොන මෙතන අපි ආගමු ආසනයක් කියන්නේ 120. මෙතන අපි ආගමු 81. මෙතන ආගමු අපි 87. මෙතන 112. හරි. ඒතර අපිට එනවා හරි. ඒතකොට මේ විදිහට අපි ගත්තොත් එහෙම මේ තියෙන අපි මොකද ඉන්නේ? එක් කාර්ය සඳහා ආර්ථ සම්මතක හතර. මොකද ඉන්නේ? ආර්ථ සම්මතක හතර ප්‍රතිශතයක් විදිහට මම ගත්තා උපන්නතියට අනුපාත ක්‍රමය. ඔයගොල්ලෝ නිකන් මේක සංකීර්ණයි විදිහට තේරෙනවා ඇති. නමුත් ඔයගොල්ලෝ ඇත්තටම ගත්තොත් මේක ඔයගොල්ලෝ මේ කැල් එකක් අරගෙන වගේ මේක හදලා බලන්න. ඔයගොල්ලන්ට මොකක් හරි Excel දැනුමක් තියෙනවා නම් සාමාන්‍ය දැනුමක් ඔයගොල්ලෝ ලැප් එකක් අරගෙන පොඩ්ඩක් මේක මොනවද? ඇත්තටම ගත්තොත් මේක විභාගය තුල ගණනය කිරීමක් වෙන්නේ නැහැ. කියන්නේ අපි ගත්තොත් මේක මම ඇත්තටම ගත්තොත් මම මේක ලැප් එකෙන් ගහලා Excel වලින් අරගෙන පොඩේ ලියාගත්තා. ඒ විදිහට ගත්තොත් එහෙනම් ඔයගොල්ලන්ට මේ විභාගයේ ඔයගොල්ලන්ට නිකන් නිකමන හරි දැන් කවුන්ටිං වලට කැල්ල දෙනවා කොට ස්ටැට් වල දෙන කතාවක් නෑනේ. ඒතර ඔයගොල්ලන්ට කැල්ල එක තිබ්බත් මේක ගාලා ගන්න ඉන්න වෙලාවක් යනවා. නමුත් මේක විභාගය තුල මේ ආර්ථ සම්මත කිරීම උපන්නතිය අනුපාත ක්‍රමයේ යටතේ ඒ විදිහට දෙන්න කියන අපි ගත්තා කියන්න බෑ ඇත්තටම. මොකද චලමද්දික අනුපාත ක්‍රමයේ යටතේ උපන්නතිය මාන කිරීම 2014 ඉන්න තියෙනවා වගේම සමහරලාට ඉස්සරහදී එන්න පුළුවන් සාමාන්‍ය ප්‍රතිශත ක්‍රමය වගේ. නමුත් මේ වගේ එකක් නම් එන්න දිනින්න කාලේ බොහොම අඩුයි. නමුත් මේකේ සංකල්පය දැනගන්න ඕනේ. මොකද මේ සංකල්පය මොකද MCQ වලදී ටෙස්ට් කරන්න පුළුවන්. අපි කරේ මෙච්චරයි. සරලව කිව්වොත් එහෙම ඇත්තටම කාලශ්‍රේණි විචල්්‍ය සඳහා ලැබී ඇති ගැන් ටික වයිලොන්ගෙන් තියෙනවා. ඒතර කාලශ්‍රේණි විචල්්‍ය සඳහා ලැබී ඇති ගැන් ටික. ඒ කියන්නේ මොකද්ද? TSCI කාලශ්‍රේණි විචල්්‍ය සඳහා ලැබී ඇති ගැන් ටික. ඊට පස්සේ එහා පැත්තෙන් තියෙනවා මොකක්ද දෙන්නේ? උපන්නතිය ගැන් ටික. උපන්නතිය ගැන් ටික. ඒක එකක් මොකද දෙන්නේ? අඩුතම වර්ග උපන්නති සමීකරණයක් ගත්තා මෙන්න මේ විදිහට. ඒක ගන්න විදිහ මම ඔයගලන්ට කලින් කියලා දුන්නා. අඩුතම වර්ග උපන්නති සමීකරණය අරගෙන එක් කාර්ය වලට අනුරූප උපන්නතිය ගැන් ටික මෙන්න මේ විදිහට පුරවගතනය කරගන්නවා. ඊට පස්සේ මම බලනවා එක් කාර්ය සඳහා ඇත්තටම ලැබිච්ච අගය ඒ කාර්යයට අනුරූප උපන්නතියගේට වඩා 100ට කීයක් විතර ඉහළ පහළ ගිහිල්ලා තියෙනවද කියලා. කොහොමද අපි ගත්තේ? මෙන්න මේ කියන කාලසෙනි විචල්්‍යයගය අපි බෙදුවා අදාළ කාර්යයේ උපන්නති අගය ප්‍රතිශතයක් විදිහට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ප්‍රතිශත අගයන්ට මම මේ ආකාරයේ වගුරු ගණතුලත් කරලා සාමාන්‍ය අගය ගත්තාම මට පේනවා පළවෙනි කාර්යයේ කාලසෙනි විචල්්‍ය සඳහා ලැබී කාලසෙනි විචල්්‍ය සඳහා ලබා ගන්නා අගය උපන්නති අගයට වඩා 120ක විතර ඉහළ යනවා. මෙතන දෙවෙනි කාර්යය මගේ සාමාන්‍යයෙන් මට පේන්න දිනවා කාලසෙනි විචල්්‍ය සඳහා ලබා ගන්නාගේ උපන්නතියගේට වඩා 119ක විතර පහළ යනවා. තුන්වෙනි කාර්යයක මේ දත්තරීමේ ප්‍රතිශත අතරික දිහා බලපුවාම මට පේනවා සාමාන්‍යයක් විදිහට කාලසෙනි විචල්්‍ය සඳහා ලබා ගන්නාගේ උපන්නතියගේට වඩා 113ක විතර පහළ යනවා. ඒ වගේම අන්තිමට 100 මෙතන 112 තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද දෙන්නේ? මේ දත්ත ටික දිහා බලපුවාම මට පේන්න තියෙනවා පහුගිය අවුරුදු 4 කාර්තු 4ක දත්ත දිහා විශ්ලේෂණය කරපුවාම මට පේන්න තියෙනවා කාලසෙනි විචල්්‍ය සඳහා ලබාගෙන ඇතියගේ උපන්නතියගේට වඩා 112ක විතර ඉහළ යනවා. හරි. එතකොට ඒ අනුව ඔයගලන්ට තේරෙනවා මම මොකද කරේ? TSCI මේ කාලසෙනි විචල්්‍ය ඇගේ වයිනේ TSCI මම T ගෙන් බෙදලා එතකොට ප්‍රතිශතයක් ගත්තා. එතකොට SCI මේ හැම අගයක්ම මොනවද? SCI. මේකත් SCI, මේකත් SCI, මේකත් SCI, SCI. එතකොට මේ SCI අගය මේ විදිහට ප්‍රතිශත ලකුණු ටික දාගෙන අවුරුදු 4ක සාමාන්‍ය ලබා ගැනීම තුලින් මොකද වෙලා තියෙන්නේ? මට මෙන්න මේ කියන චාක්‍රික චලන සහ අක්‍රමවත් චලන ඉවත් කර ගැනීම හැකියාවක් තියෙනවා. මම මේක මේ ප්‍රතිශත වල සාමාන්‍ය ලබා ගැනීම තුලින් මම මොකද කරන්නේ? මෙන්න මේ කියන TSCI ගේ T ඉවත් කරා කොහොමද? මෙන්න මේ කියන උපනතියගෙන් බෙදලා. එතකොට T නැති වෙලා ගියා. එතකොට ඉතුරු වුණා SCI. SCI මෙන්න මේ විදිහට රවුම කරලා ප්‍රතිශතයන්ගේ සාමාන්‍ය අරගෙන හතරෙන් බෙදීම තුලින් මොකද කරේ? මේ අක්‍රමවත් චලන තියෙන දේවල් මේ කොහේරි අක්‍රමවත් චලනයක් අන්තර්ගත වෙලා තියෙනවා. මේ ප්‍රතිශතයන් අරගෙන ඒ වලින් සාමාන්‍යයෙන් ගත්තාම මොකද වෙන්නේ? අක්‍රමවත් චලනයක් වෙනවා. චාක්‍රික චලනයක් තියෙනවා. ඒකත් ඉවත් කරලා ගිහිල්ලා අන්තිමට මට ඉතුරු වෙන්නේ මොකද්ද? S කරා. අපි ඍතුමය සංරචකේ නිර්මාණය කරනවා.
මෙන්න මේකේ ඍතුමය සම්බන්ධක විදිහට අපි ගණන් හදනේදී අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු කොහොමද මේ උපයෝගී කරන්නේ ගණන් හදන්නේ කියලා ඍතුමය සම්බන්ධක අපි නිර්මාණය කරනවා 120ක ඉහළ යාම 119ක පහළ යාම තුන්වෙනි කාර්යයේ 113ක පහළ යාමක් සහ හතරවෙනි කාර්යයේ 112ක ඉහළ යාම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙන්න මේ ඍතුමය සම්බන්ධක හතරේ එකතු වීමගේ ඒ කියන්නේ කාර්යමය தত্ত্ব තමයි අපිට දෙන්නේ ඒක කාර්යමය தত্ত্ব වලදී මෙන්න මේ ඍතුමය සම්බන්ධක හතරේ එකතු වීමගේ මොකක් විය යුතුද 400 හදන්න නැත්නම් අපි ගත්තොත් එහෙම ඕගොල්ලෝ සතිපතා දත්තවල ගත්තොත් එහෙම මේ වගේ ඍතුමය සම්බන්ධක හතක් ඉන්නවා. දවස් දැන් කාර්තු 4 හින්දා 4ක් ආවේ. දවස් 4 ගත්තොත් එහෙම ඔයගොල්ලෝ මොකක් හරි දිනපතා දත්ත විශ්ලේෂණය කරලා මෙන්න මේ විදිහට ගත්තොත් එහෙම ඒතර ඔයගොල්ලන්ට දවස් 7ට සංරචක 7ක්. එතකොට ඒ 7 එකතු වෙන්නේ 700ක් වෙන්න ඕනේ. මාස 12ට ඔයගොල්ලෝ නිමාන කරගත්තා නම් ඒ මාස 12ට මොකද වෙන්න ඕනේ? 1200ක් වෙන්න ඕනේ. 100 එනවා වගේ. ඒතර මොකද වෙන්නේ එකතු 1200ක් වෙනවා. ඒතර මෙතන ඔයගොල්ලෝ ඒ තත්ත්වෙට ඔයගොල්ලෝ විභාගෙ ලියන්නේ නැහැ. මොකද ඒක ප්‍රායෝගික මට්ටමේ නෑ. මොකද කැලලක් ඕගොල්ලන්ට හම් වෙන්නේ නැති නිසා. ඒතර මේ වගේ එකක් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ කියන කාර්යමය දත්ත සඳහා ඔයගොල්ලන්ට ඍතුමය සම්බන්ධක වල එකතු මොකක්ද වෙන්න ඕනේ? කියන්නේ ප්‍රතිශත ලකුණු විදිහට ගත්තා නම් 400 වෙන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලෝ ගත්තොත් එහෙම සාමාන්‍ය අනුපාතයක් විදිහට ගන්න ඕනේ ඒක 4ක් විය යුතුයි. හරි. ඒතර ඒක අපි කතා කරලා ඉවරයි. ඔය සංකල්පෙම තමයි මොකටද වෙන්නේ? චලමද්දික අනුපාතකමේ තියෙන්නේ. මොකද වෙන්නේ? මම එතනදී ඔයගොල්ලන්ට කියලා දුන්නා. මෙන්න මේ විදිහට අර ගත්ත ටික මම යොදාගෙන තියෙන්නේ මොකද කාලසි විචාරය සඳහා ලබාගෙන කියන්නේ. ඊට පස්සේ මම මොකද කරේ? එහා පැත්තේ මම දාගත්තා එක් එක් කාර්තු වලට අනුරූප මොකද චලමද්දකේ චලමද්දේන ක්‍රමය යටතේ උපන්න තියාගෙන ටික මම දාගෙන තියෙනවා. ඕගොල්ලන්ට තේරුණා මොකද මේ උඩින්ම යටිනු ඉදත් අහිමි වෙලා. අපි එතනදී අඩුපාඩුවක් විදිහට කතා කරා ඒක. ඔයගොල්ලන්ට පොඩක් ඒක කියන්නේ අමතක කරලා ඔයගොල්ලන්ට ඒ කියන්නේ පොඩි අවබෝධයක් අඩුමක් තියෙනවා පොඩ්ඩක් ඒ කලින් වීඩියෝ එක බලන්න. මොකද ඒකෙන් ඔයගොල්ලන්ට අවබෝධයක් ගන්න හැකි චලමද්දක ක්‍රමයේ යටතේ කොහොමද මේ උපන්න තියාගෙන ටික අපි කොහොමද ලබා ගන්න කියලා. එතකොට ඇත්තටම කිව්වොත් එහෙම මොකද ඉන්නේ මාත්‍රය 4 වෙනි පරිදි මේ කාර්යමය දත්තනේ මාත්‍රය 4 වෙනි පරිදි චලමද්දක ලබා ගන්නවා. මාත්‍රය 4 වෙනි පරිදි චලමද්දක ලබා ගද්දී මොකද වෙන්නේ කාල ප්‍රාන්තර දෙක කාර්තු දෙකක් අතරමැදට තමයි එන්න චලමද්දක ටික. ඒ චලමද්දක ටික මම මොකද කරන්නේ? ඒ චලමද්දක දෙක කාර්තු වලට අනුරූප කර ගැනීම සඳහා කේන්ද්‍රික චලමද්දක වල යනවා. අන්න ඒ කේන්ද්‍රික චලමද්දක විදිහට ගත්ත දේවල් ටික තමයි මෙන්න මේ කියන අගයන් ටික. ඔයගොල්ලන්ට කියලා දුන්නා මේ වීඩියෝ එකේ කොහොමද කේන්ද්‍රික චලමද්දක කියන්නේ ඇත්තටම T සහ C කියනම ඔයගොල්ලන්ට ඒකෙන් කියලා දුන්නා. ඒ කියන්නේ අපි ගත්ත දේම සුදුසු මාත්‍රයක් තෝරා ගැනීම මගින් කාලසෙන් විචල්ලි හැදිලා තියෙන TSCI ගෙන් සුදුසු මාත්‍රයක් තෝරා ගත්තොත් එහෙම S නැති වෙලා ගිහිල්ලා TCI ඉතුරු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි චලමද්දක ගණනය කරලා කේන්ද්‍රික චලමද්දක විතර වලට ඉතර යද්දී මේ කියන අක්‍රමෝච්චාරණ තියෙන දේවල් ඒවත් ඉදිරිපත් වෙලා TC විතරක් ඉතුරු වෙනවා. අන්තිමට ඔයගොල්ලෝ තේරුම් ගන්න තියෙන්නේ කේන්ද්‍රික චලමද්දක කියන්නේ මොනවද? TC. එතන ඔයගොල්ලෝ මොකද දන්නේ? මේ කාලෙදි විචල්්‍යයන් ටික කියන්නේ TSCI එහා පැත්තේ තියෙන මොකද දෙන්නේ? එක් එක් කාර්ය මාත්‍රය 4 වෙනි පරිදි ගණනය කරන ලද කේන්ද්‍රික චලමද්දක ටික. ඒ ටික තමයි මේ ටික. එතන ඒ ටික ගණනය කරලා තියාගන්න. ඊට පස්සේ දෙන්නේ හරි සරලයි. මොකද කරන්න තියෙන්නේ? මම මොකද කරන්නේ? මෙන්න මේ කියන කාලසෙන් විචල්්‍යයන් TSCI මම බෙදනවා කේන්ද්‍රික චලමද්දක වලින්. මොකද මේ TC එකෙන් බෙදනවා. TC එකෙන් බෙදපුවාම අන්තිමට මට ඉතුරු වෙන්නේ මොකද්ද? SI ඉතුරු වෙනවා. කියන්නේ මොකද දෙන්නේ? මට අවශ්‍ය මොකද දෙන්නේ? මෙයා තනි කරගන්න. S තනි කරගන්න. ඒතර මම මේ වගුවට දාලා සාමාන්‍ය ගත්තාම S තනි වෙනවා. අක්‍රමචලන ටික වචන. මට ඕන දේ වුණා නේද? අන්න වෙනවා. ඒතර මම මොකද කරන්නේ? කාලසෙන් විචල්සන ඇත්තම ලැබිලා තියෙනවා කියන්නේ මොකද කරන්නේ? කේන්ද්‍රික චලමද්දකින් බෙදනවා. හරි. ඒතර මොකද වෙන්නේ? 110ක් ඇත්තම වෙලා දිනවා. නමුත් කේන්ද්‍රික චලමද්දයට නෝ ලැබී යුතු වගේ විදිහට ඉන්නේ අපිට එනවා 84.110යි අපි ගත්තොත් එහෙනම් මෙතන දීලා තියෙනවා 140යි 100යි 150යි කලින් දත්ත ටික අපිට දීලා තියෙනවා 150යි එතන දිනවා අපිට තුන්වෙනි කාර්යයේදී එතන 130යි නේද ඔය කලින් වීඩියෝ එක පොඩ්ඩක් බලන්න මේක මොකද වෙලා තියෙන්නේ කියලා 137යි 139යි හරි දැන් මොකද කරන්නේ මේ විදිහට අපිට
මෙන්න මේ විදිහට අපිට මොකද දෙන්නේ? කේන්ද්‍රීය ජල මධ්‍යක ටික ලබා ගන්න. ඒතර තේරුම් ගන්න තියෙන්නේ මෙච්චරයි. මේක තමයි අර්ධනාලික ක්‍රමයටදී මේ ටික තමයි මොනවද අපිට ඇත්තටම කාල්සියම් විචලන සඳහා එක් කාර්ය සඳහා ඇත්තම ලැබිච්චා කියන ටික මම මොකද කරේ? මාත්‍රේ 4 වෙනි පරිදි ජල මධ්‍යක අරගෙන ඒ ජල මධ්‍යක කාර්ය වල අනුරූප කරගෙන ඉන්න සඳහා කේන්ද්‍රීය ජල මධ්‍යක අරගෙන ඒ එක් කාර්ය වල අනුරූප ලැබිච්ච කේන්ද්‍රීය ජල මධ්‍යක ටික තමයි වෙන්නේ මේ ටික. පැහැදිලිද? ඒ ටික අපි ගණනය කරගන්න. ඊට පස්සේ දැන් මට ගණන් දෙන්නේ එක් කාල්සියම් විචලනයයන් ඊට අනුරූප කේන්ද්‍රීය ජල මධ්‍යකයෙන් බෙදලා ප්‍රතිශත අගයක් විදිහට ප්‍රකාශ කරගන්න. ඉතින් මෙතනට මට එනවා 84.62. මෙතන මට එනවා 109.09. මෙතන මට එනවා 125.22. ඉතින් ටිකම දාගෙන තියෙනවා. එතන මෙච්චරයි තේරුම් ගන්න තියෙන්නේ. මේ 84.62 ආවේ කොහොමද? මට ඇත්තටම ලැබෙන්න ඕනේ කීයද? කේන්ද්‍රික ජල මධ්‍යක ගණනෝ 130ක් තමයි එන්න ඕනේ. 130ක් එන්න ඕන කමදීදී ඇත්තටම ආව කීයද? 110ක්. මම බලනවා කේන්ද්‍රික ජල මධ්‍යකේලලා ඇත්තටම ආවගේ 100ට කීයද? ඉහළා ගන්න. අපිට දෙනවා කේන්ද්‍රික ජල මධ්‍යකේලලා කාර්යයෙන් විචල්‍ය ලබා ගත්තාගේ 100ට 15 විතර 15ක් තියෙනවා. කේන්ද්‍රික ජල මධ්‍යකේලලා කාර්යයෙන් විචල්‍ය ලබා ගත්තාගේ 10%ක විතර ඉහළ 9%ක විතර ඉහළ යනවා. කේන්ද්‍රික ජල මධ්‍යකයට වඩා කාල්සියම් විචල්‍ය ලබා ගත්තාගේ 25%ක විතර ඉහළ යනවා. ඒතර මොකද වෙන්නේ? තේරුම් ගන්න දෙන්නේ මේවා. තුන්වෙනි කාර්තුවේ 100 මොකද? මෙතන 15% විතර පහළ යනවා. කොබලන්න පේන්න තියෙනවා. ඊළඟ තුන්වෙනි කාර්තුව බලමු. එතනත් 15% විතර පහළ යනවා. ඊළඟ තුන්වෙනි කාර්තුව බලමු. එතනත් 15% විතර පහළ යනවා. ඊළඟ තුන්වෙනි කාර්තුව අපිට නෑ. මොකද අපි දන්නා කේන්ද්‍රීය ජල මධ්‍යක ජල මධ්‍යක යද්දී යටින් පහළ නැත්තම් එන්නේ. අර මෙතන පළවෙනි කාර්තුව දිහා බලමු. 125ක ඉහළ යනවා. ඊළඟ පළවෙනි කාර්තුව 115ක ඉහළ යනවා. 116ක ඉහළ යනවා. අපිට තේරෙනවා 115ක් 25ක අතර ප්‍රමාණය ඉහළ යනවා. හතරවෙනි කාර්තුව දිහා බලමු. 115ක පහළ යනවා. එතන 110ක පහළ sorry 110ක ඉහළ යනවා. 110ක ඉහළ යනවා. ආයි 113ක ඉහළ යනවා. ඒ අනුව අපිට පේන්න තියෙනවා මොකද්ද? හැම පළවෙනි කාර්තුවකම ආගේ සාමාන්‍ය වගේලට 120ක් 110ක් විතර ඉහළ යනවා. හැම දෙවෙනි කාර්තුවකම හැම තුන්වෙනි කාර්තුවකම සාමාන්‍ය වගේ 115ක් 110ක් විතර ආගේ පහළ යනවා. ඒ වගේ මන්දි පස්සේ හතරවෙනි කාර්තුවකට ඉහළ යamak වෙනවා. ඒ ප්‍රතිශත ලකුණු ටික මම මේ ආකාරයකට ලකුණු කරලා ඉවත් කරනවා. එතකොට මෙතන ගත්තොත් එහෙම 84.6 109.09 125.22. මෙන්න මේ විදිහට මම ගත්ත ප්‍රතිශත ලකුණු ටික මෙන්න මේ විදිහට වගුවල ඇතුළත් කරගෙන මම මොකද කරන්නේ? දැන් මේ ඉන්න දෙනවා මොකද? මේවා Q1 පළවෙනි කාර්තුව 125.2 100ට හැමතිස්සෙම 115ක් විස්ස ඉහළ ගිහලා යනවා. මම මොකද කරන්නේ? මේ කාර්තු තුන දැන් මෙතන පළවෙනි කාර්තුව ඉස්සලා දිනානේ. කාර්තු තුනක එකතු කරනවා. එකතු ලබා ගන්න. එකතු ලබා ගද්දී මට මෙතන ආවා 357.04 256.86 එතකොට මේක ගත්තොත් එහෙම සාමාන්‍ය විදිහට 119.01 86.89 85.62 සහ 112.89 තුන මේක ආසන්න අගයකට වැටෙවොත් එහෙනම් 120ක් විතර 180ක් විතර 85ක් විතර මෙතන 115ක් පරල ගමු එහෙම. ඒතර මේක එකතුව sorry 180ක් විතර 80 85 ඔව්. දැන් බලන්න මේ දලව ගන්න නිකන් මම කියලා දෙන්න පහසු වෙන්නේ. පළවෙනි කාර්තුව මගේ 120 විතර අග ඉහළ යනවා. දෙවෙනි කාර්තුව මගේ 120 විතර අග පහළ යනවා. තුන්වෙනි කාර්තුව මගේ 115 විතර අග පහළ යනවා. අන්තිම කාර්තුව මගේ 115 විතර අග ඉහළ යනවා. එතකොට මේක තුලින් ඔයගොල්ලන්ට තේරෙනවා මේ අපි ඇත්තටම කරපු දේ. මේකේ සාරාංශය තමයි මොකද කරන්න දෙන්නේ? අපි ඇත්තටම කාලසීම විචල්‍ය සඳහා ලැබී ඇති ටික ලියන්නේ. මාත්‍රයේ 4 වන කේන්ද්‍රික ජල මධ්‍යක ගණනය කරලා අපි මොකද කරන්නේ? එක් එක් කාර්තුවන අනුව කේන්ද්‍රික ජල මධ්‍යක දෙකකින් ලියන්නේ. මම මොකද කරන්නේ? කාලසීම විචල්‍ය සඳහා ලැබී ඇති යගෙන ඒකට අනුව කේන්ද්‍රික ජල මධ්‍යකයෙන් බෙදලා ප්‍රතිශතයක් විදිහට ප්‍රකාශ කරනවා. ඒ ප්‍රතිශත ලකුණු ටික මෙන්න මේ විදිහට බහුවකට ඇතුළත් කරලා සාමාන්‍ය කියලා ගන්නවා කියන තුලින් මොකද වෙන්නේ?
TSCI කේන්ද්‍රීය චල මාධ්‍යකේවත් TC කියන බෙදුවම T කියන බෙදුවගෙන SI ඉතුරු වෙනවා. මේ ප්‍රතිශත ලකුණු වල සාමාන්‍ය ලබා ගැනීම තුලින් මොකද වෙන්නේ? අක්‍රමවත් චලන ඉවත් වෙලා මොකද වෙලා තියෙන්නේ? ඍතුමය සම්ප්‍රචකයේ පමණක් ඉතුරු වෙනවා. මේ ටික තමයි අපේ ඍතුමය සම්ප්‍රචකය. ඉතින් අපිට මේක පෙන්වන්න කරන්න පුළුවන් 120 කගේ ඉහළ යාමක් විදියට. මේක පෙන්වන්න පුළුවන් 120 කගේ පහළ යාමක් විදියට. 115 කගේ පහළ යාමක් සහ 115 කගේ ඉහළ යාමක්. නැත්නම් මට මේක පෙන්වන්න පුළුවන් 1.2 0.8 1.5 මෙන්න මේ විදිහට මේ ඕනම ආකාරයකට අපිට ඍතුමය සම්රචකයේ නිරූපණය කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. වැදගත්ම දේ. ඕගොල්ලන්ට මේ කොයි ක්‍රමයෙන් වුණත් මතක තියාගන්න තියෙන ලේසි ක්‍රමයක් තියෙනවා. අපි බලමු මොකක්ද මේ කරන ලේසි ක්‍රමය කියලා. හරි. ඕගොල්ලෝ දැක්කා මම මේ ක්‍රම තුනෙන් කලින් වීඩියෝ එක අපි කතා කරා සාමාන්‍ය ප්‍රතිශත ක්‍රමය, උපන්න තියන අනුපාත ක්‍රමය, අන්තිම කතා කරා චල මධ්‍යක අනුපාත ක්‍රමය. මේ කොයි ක්‍රමයෙන් වුණත් ඔයගොල්ලෝ දැක්කා මම මොකද කළේ? මම ප්‍රතිශතයක් ගත්තා. මේ ප්‍රතිශතය අරගෙන ඒ ප්‍රතිශත අගය අන්තිමට කරේ මොකද කරේ? ක්‍රම තුනේදීම කරේ මෙන්න මේ විදිහට බහුවකට දුරක් කරලා සාමාන්‍ය ගේනවා බලන්න. හොඳට මතකද? එතනදී කරේ සාමාන්‍ය ප්‍රතිශත ක්‍රමයේදී මෙන්න මේ විදිහට අන්තිමට ප්‍රතිශත අගයන් ටික අරන් බහුව කරලා ගන්න. මේකත් ප්‍රතිශත අගයන් ටික දාලා බහුව කරලා ගන්න. මේකත් කරේ ප්‍රතිශත අගයන් ටික ගන්න එකලා බහුව කරලා දාගත්ත එකයි කරේ. හරි. ඉතාලම වැදගත් ටික තමයි මෙන්න මේ වීඩියෝස් වලින් ඇත්තම විවෘතයෙන් මේ කාලේ විශේෂයෙන් ආර්ථ සම්ප්‍රදාය මාර්ගයේ මේක තමයි වැදගත්ම ටික. හොඳට අහගන්න තේරෙන්න පොඩක් මේ රිමයින්ඩ් කරලා හරි බලන්න. මේක තමයි වැදගත්ම ටික. මම මේ ප්‍රතිශත අගය ගත්තේ කොහොමද? ප්‍රතිශත අගය ලබා ගන්න. මම මොකද කරේ? උඩට දාගත්තේ කොහොමද? කාලසෙන විචල්යගේ නේද? කාලසෙන විචල්ය සඳහා ලැබී ඇති යගයන් තමයි කොහොමද බෙදන්න පාවිච්චි කරේ. බෙදුවේ මොකෙන්ද? මම මෙතන ලියා ගන්නවා ලැබිය යුතු උදාහරණයක්. බෙදලා 100ෙන් ගුණ කරපු එක තමයි මම ඇත්තටම කරේ. මේක තමයි මම ඇත්තටම කරේ. ලැබී මෙතන මම ගත්තා කාලසෙන විචල්යයක්. ඇත්තම ලැබිච්චා. ලැබිච්චාගේ ලැබිය යුතු වගේ බෙදලා 100ෙන් ගුණ කරා කියලා කියනවා. දැන් බලමු දැන් මේකේ මොකද වෙන්නේ? කාලසෙන විචල්ය කියන්නේ ඔයගොල්ලන්ට ගාන තුල ඔයගොල්ලන් දීලා දිනා ගන්නේ. එකගෙන හිතන්න දෙයක් නැහැ. ඒක ගාන තුල දීලා දිනවා. 100ෙන් කොහොමද ගත්තේ? ප්‍රතිශත දෙකෙන් 100ෙන් වැඩි කරා. කොහොමද අපි ලැබිය යුතු වගේ ගත්තේ? සාමාන්‍ය ප්‍රතිශත ක්‍රමයේදී. ඔයගොල්ලෝ කලින් පොඩ්ඩයි වීඩියෝ එක බලන්න. ලැබිය යුතු වගේ විදියට සාමාන්‍ය ප්‍රතිශත ක්‍රමයේදී අපි පාවිච්චි කරේ එක්කේ කාලෙම විචල්‍ය සඳහා ලැබිය යටි යගයන් අපි එතනදී ඒ ක්‍රමයේදී අපි මොකෙන්ද බෙදුවේ? අදාළ වර්ෂයේ කාර්තුවක සාමාන්‍ය අගය. මම කියවනේ එතන සාමාන්‍ය ප්‍රතිශත ක්‍රමයේදී හැම වර්ෂයකදීම හැම වර්ෂයකට අදාළම එක් කාර්තු එකතු කාර්තු හතර එකතු කරන් කාර්තු හතරෙන් බෙදලා සාමාන්‍ය අගය ගන්න 2010 සාමාන්‍ය අගය 2011 කාර්තු සාමාන්‍ය අගය 2012 කාර්තු සාමාන්‍ය අගය 2013 කාර්තු සාමාන්‍ය අගය අන්න ඒ විදිහට මොකද කරන්නේ කාර්තු හතරේ එක් කාර්තුවේ සාමාන්‍ය අගය අරගෙන මම මොකද කළේ කාලසෙන විචල්‍ය අගය අදාළ වර්ෂයේ කාර්තුක සාමාන්‍යයෙන් බෙදලා 100 ගුණ කරපු එකයි කරේ. එතකොට සාමාන්‍ය ප්‍රතිශත ක්‍රමයේදී නම් මම පාවිච්චි කරේ මොකද්ද? එක් වර්ෂයේ කාර්තුක සාමාන්‍යයෙන් බෙදෙන්න. එතකොට සාමාන්‍ය ප්‍රතිශත ක්‍රමයේදී අපි හැම දෙයක් කරේ. දෙවෙනි එකේ මම මොකද කරේ? කාර්තුක මොකද? දෙවෙනි ක්‍රමයේදී අපි ගත්තොත් එහෙම උපල තියන අනුපාත ක්‍රමයේදී මම මොකද කරේ? මම මේක බෙදුවේ. කාලසෙන විචල්‍යයගේ මම බෙදුවේ මොකෙන්ද? අඩුතර වර්ග ක්‍රමයට දෙක ගණනය කළාද උපන්න තියන්නේ. මේ බලන්න හැම අගයක්ම බෙදුවේ මොකෙන්ද? අඩුතර වර්ග ක්‍රමයටදී උපන්න තියගෙන තමයි බෙදුවේ. ඒතර ක්‍රම දෙක වෙනස් වුණේ මොකෙන්ද? පළවෙනි ක්‍රමයේදී මම මෙතන බෙදුවේ කාර්තුක සාමාන්‍යයෙන්. කාර්තුක සාමාන්‍යයෙන් බෙදුවම ඒක සාමාන්‍ය ප්‍රතිශත ක්‍රමය. මේක බෙදීම සඳහා මම පාවිච්චි කරන්නේ අඩුතර වර්ග ක්‍රමයටදී උපන්න තිය කියලා. ඒක තමයි උපන්න තියන අනුපාත ක්‍රමය. කරාට පස්සේ දාන්නේ බහුවට දාන්නේ කියන්නේ කොයි ක්‍රමෙද කරන්නේ? මෙන්න මේ බෙදීම සඳහා මම පාවිච්චි කරන්නේ මාත්‍රය 4 වන කේන්ද්‍රීය චල මාධ්‍ය ගණන්. ඒක තමයි චල මාධ්‍ය ගණන් අනුපාත ක්‍රමය. පැහැදිලිද? හොඳට මතක තියාගන්න මේ කොයි ක්‍රමෙම මේක තමයි සමරියේ ක්‍රම තුනේදීම මම මොකද කරන්නේ? ප්‍රතිශතයක් ගණනය කරගන්නවා. මෙතනදිත් අන්තිමට මම ප්‍රතිශතයක් ගත්තේ. මෙතනදිත් අන්තිමට මම ප්‍රතිශතයක් ගත්තේ. අපි කලින් වීඩියෝ එකේ කතා කරපු අපි ගත්තේ මෙතන සාමාන්‍ය ප්‍රතිශත ක්‍රමයේ ප්‍රතිශතයක් ගත්තේ. ප්‍රතිශතකය ගැනීමට පස්සේ කරේ මේ වගුඩ ඇතුළත් කරේ. කොයි ක්‍රමෙදී? ක්‍රම තුනේදීම. හරි. ඒ ප්‍රතිශතකය ආවේ කොහොමද? ප්‍රතිශතකය ආවේ මෙහෙම.
කාලසීන විචල්‍යය තමයි මම පාවිච්චි කරන්නේ. ඒක බෙදපු එක තමයි වෙනස් වුනේ. සාමාන්‍ය ප්‍රතිශත ක්‍රමයේදී කාලසීන විචල්‍යයේ බෙදුව මොකෙන්ද? අදාළ වර්ෂයේ කාර්තුක සාමාන්‍යයෙන්. උපනදී අනුපාත ක්‍රමයේදී කාලසීන විචල්‍යයේ බෙදුව මොකෙන්ද? මෙන්න මේ කියන අඩුතම වර්ග ක්‍රමයන්ට ගණනය කරලා උපනදී යන්නේ. මෙතනදී වෙන්නේ මොකෙන්ද? කාර්තුක සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන්. දෙවෙනි ක්‍රමයේදී මේක බෙදුව මොකෙන්ද? අඩුතම වර්ග ක්‍රමයන්ටදී උපනදී යන්නේ. තුන්වෙනි ක්‍රමයේ චලමත්‍ය අනුපාත ක්‍රමයේදී මම එක් කාලසීන විචල්‍ය සඳහා ලැබිය දෙකෙන් බෙදුව මොකෙන්ද? මොකද? කේන්ද්‍රික චලමත්‍යකමයි. මාත්‍ය හතරවල කේන්ද්‍රික චලමත්‍යකමයි. ඒතර මම හිතන්නේ ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙන්න ඕනේ. හැබැයි විභාගය තුල ඔයගොල්ලෝ බලාපොරොත්තු මේක මෙන්න මේ විදිහේ ගානක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා 2014 ගාන. පොඩ්ඩක් ඔයගොල්ලෝ මේ ගාන හදලා ප්‍රැක්ටිස් කරන්න. ඇත්තටම කිව්වොත් මේක විභාගය තුල ආපු ටිකක් එච්චර විභාගයේ දාන එක එච්චර යෝග්‍ය නැහැ. මොකද සාමාන්‍යයෙන් කැල්ලයක් නැතුව හදන කෙනෙක්ට වගේ මේක කැල්ලයක් නැතුව හදනවා කියන්නේ අමාරුයි. නමුත් මේ සංකල්පේ හරියට ඔළුවට දාගෙන සිලබස් එක තුල තියෙන දෙයක් MCQ වහන්න පුළුවන්. මේක ගොඩක් කට්ටිය පටල ගන්න දලක් මේක පොඩ්ඩක් ආයෙත් බලන්න. මේක ගොඩක් වෙලාවට මේ හරියට මේක අල්ලගත්ත පස්සේ මේක මහා දෙයක් නැහැ. මේ දැනුම අපිට ඇත්තටම ඕනේ. අපි ඉස්සරහින් ගණන් හදනවා. ඊළඟ වීඩියෝ එකේදී කොහොමද මේ කාල ශ්‍රේණියේ මේ ගානක් හදාගන්නේ? මේ කියන මෙන්න මේ දේවල් පාවිච්චි කරන්නේ කොහොමද? අඩුතම වර්ග ක්‍රමයේදී උපනදී රේඛාව මූලය වෙනස් කරන්නේ කොහොමද? කොහොමද අපි මේකෙදී වාර්ෂික උපනදී සමීකරණය කාර්තුමය කරන්නේ? කාර්තුමය එකක් වෙනස් කරන්නේ. ඒතර අපි මූලය වෙනස් කරන්නේ කොහොමද? ඒවට කොහොමද ඉස්තුවේ සම්මතක ගලපන්නේ? මේ දේවල් අපි ඊළඟ වීඩියෝ වලින් කතා කරමු. ඒතර මේ ටික තමයි ඔයගොල්ලන්ට ඉස්තුවේ සම්මතක නිර්මාණය කිරීම යටතේ කතා කරන්න තියෙන්නේ. හරි. ඔයගොල්ලන්ට මේ මොනවද මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් ඔයගොල්ලන්ගේ මොකක් හරි ඉස්සරහ වීඩියෝ මෙන්න මේ විදිහට වී යුතුයි ඔයගොල්ලන්ගේ අදහස් තියෙනවා නම් මේ කමෙන්ට් එකක් දාන්න මම ඒවා බලලා ඉදිරි වෙනස් කිරීම් සිදු කරන්න. ඉදිරි වීඩියෝ වලදී මම ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ අදහස් මම අතන බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන්. කොහොමද?